ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසෙක්වා ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ලුක්තුමන් විසින් ලියන ලද දේවාක්‍ය නම් මෙසේය. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා. ජේසුස් ස්වාමීන් වහන්සේ තමන් ඇති දැඩි වූ නාසරෙත් නුවරට පැමිණ සිරිත් පරිදි සවත් දවසේදී ධර්මශාලාවට වැඩම කර කියවීම පිණිස නැගිට සිටිසේක. එවිට දිවැසිවර ඒසායාගේ ග්‍රන්ථය උන්වහන්සේට දෙන ලද්දේය. උන්වහන්සේ ග්‍රන්ථය දිගහැර මෙසේ ලියා ඇති තැන සොයාගත්සේක. සමිධානන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි ඇත. මක්නිසාද දිලිඳුන් හට සුභ අස්න දේශනා කරනුවස් උන්වහන්සේ මා ආලේප කළසේක. වහලුන්ට මිදීමද අන්ධයන්ට පෙනීමද ලැබෙන බව දන්වන්නටත් පීඩිත වූවන් මුදන්නටත් සමිධානන් වහන්සේගේ ප්‍රසාදලත් වසර ප්‍රකාශ කරන්නටත් මා ඒවා වදාළසේක. උන්වහන්සේ කියවා ග්‍රන්ථය අකුලා උපස්ථායක තැනටදී වැඩහුන්සේක. එකල ධර්මශාලාවෙහි සිටි සියල්ලෝ උන්වහන්සේ කෙරෙහි නෙත් යොමා සිටියහ. උන්වහන්සේ ඔවුන්ට කතා කරන්නට පටන්ගෙන අද ඔබ සවන් දී සිටියදීම මේ ශුද්ධ ලියවිල්ල පාඨය ඉෂ්ට වී යයි වදාළසේක. සියල්ලෝම උන්වහන්සේට ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ මුවින් පහළ වූ කාරුණික වචන ගැන පුදුමව මේ ජෝසෆ්ගේ පුතා නොවේ දැයි කිය. උන්වහන්සේ කතා කොට වෙදදුරාණෙනි ඔබම සුව කරගන්න යන ප්‍රස්ථා පිරුල ඔබ නිස්සැක්කවම මට ගෙන හැරපා. කපර්නාමයේදී ඔබ විසින් කරන ලදැයි අප ඇසූ ක්‍රියා ඔබේම උපන් ගමේ ගමවන මෙහිදීත් කරන්නයි මට කියනු ඇත. සැබවින්ම මම ඔබට කියමි. ගමේ දිවැසිවරයා ගමට අගේ නැත. සහතික ලෙස මම ඔබට කියමි. එලියාගේ කාලයේදී 3 අවුරුදු සමසක් මුළුල්ලේ අහස පියවී රටපුරා දැඩි සාගතයක් පැවති අතර ඉස්රායල් රටේ බොහෝ වැන්දබුවන් සිටි නමුත් සීදොන් පළාතෙහි ශාරෙපති වැන්දබුව වෙත මිස අන් කිසිවෙකු වෙත එලියා නොයවන ලද්දේය. දිවැසිවර එලිෂාගේ කාලයේදී ඉස්රායල් රටේ බොහෝ කුෂ්ඨ රෝගීන් සිටි නමුත් සිරියානු ජාතික නාමන් මිස අන් කිසිවෙක් සුවය නොලබීය. යයි වදාළසේක. ධර්මශාලාවේ සිටි මුළු සමූහයා ඒ අසා කෝපාවිෂ්ඨ වූහ. වහාම නැගිට උන්වහන්සේ නුවරින් පිටතට නෙරපා ප්‍රපාතයට හෙළනුවස් ඔවුන්ගේ නුවර ගොඩනගා තිබුණු කන්ද අද්දරට ගෙන ගියහ. එත උන්වහන්සේ ජනකාය මැදින් ගමන් කර නික්ම ගියසේක. ස්වාමීන් වහන්සේගේ ජීවනදායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. මගේ ආදර ප්‍රේමාන්තයනි, ජීවිතයේ ගැඹුරක් අපිට තියෙන්න ඕනේ. ජීවිතයේ ගැඹුරක් නැතුව අපිට යන්න විදිහක් නැහැ. යන්න පුළුවන් මතු පිට ගමනක්. එකයි බයිබලයේ ගීතාවලියේ පළවෙනි කියවීම. පළවෙනි ගීතය. Psalm number 1. ගීතාවලියේ පළවෙනි ගීතය කතා කරලා කියන්නේ තුන්වෙනි වගන්තියේ. ඔහු ඇලදොල අද්දර සිටුවා ඇති නියම කලට පළදරන කොළ පරවී නොයන ගහකට සමානය. ඔහු කරන සෑම දේ සරු සාරවේ. මගේ ප්‍රමාන්තයනි බලන්න ගඟකට පරවී යන නියම කලට ඇලදොල අද්දර සිටුවා ඇති. මේක තමයි පොයින්ට් එක. ජෙරමියා 17 කතා කරන්නේත් ඒකමයි. 7 වෙනි වගන්තිය. මගේ ප්‍රමාන්තයනි මොකද්ද ඇලදොල අද්දර සිටවපු ගහ. නියම කලට පළ දරනවා. හේතුව ඇලදොල අද්දර තියනවා කියන එක. සමිඳුන් කෙරෙහි විශ්වාසය තබන තම සමිඳුන් තරයේ විශ්වාස කරන මිනිසා භාග්‍යවන්තයකි. ඇයි? ඔහු ගං ඉවුරේ සිටුවා ඇති ගඟටම මුල් ඇද්ද ඇති. මගේ ප්‍රමාන්තයනි මේක අතිශයින් වැදගත් වෙනවා ජීවිතයේ මුල ගඟට තියාගන්නවා කියන එක. ගඟ කියන්නේ හිඳෙන දෙයක් නෙමෙයි. පොකුණක් නෙමෙයි. එනිසා මේ මුල ගඟට අරගෙන යන්න ඔබගේ ජීවිතයේ ගැඹුරක්.
දැන් මුල ඩ්‍රිල් කරගෙන පස හාරගෙන ඇතුළට යන්නට ඕනේ. එක පාර මුල් මෙහෙම කරද්දී අනිත් පැත්තට අදින්නේ නැහැ මගේ කර බැකෝ එකක් වගේ ඩෝසරයක් වගේ ගාලා ගිහලා එහෙම මුල යන්නේ නැහැ. ඒක යනවා කියලා තේරෙන්නේ නැහැ. ඒ නිසා මගේ ප්‍රමාණය එතන පැහැදිලිවම ඒ මුල අදින්නට ඕනේ. එහෙම නැත්නම් පරපෝෂිතෙක් වෙන්න. තේරුණාද? පැරසයිට් කියලා අපි කියන්නේ පිළිල කියලා කියන්නේ පිළිල පටන් ගන්නෙ මුලෙන් නෙමෙයි. පිළිල ගිහිල්ලා තව ගහක ඇලිලා තමයි හැදෙන්නේ. ඒතර ඒ ගහින් උරා ගන්න තමුන්ට කියලා පදනමක් නැහැ මගේ ප්‍රමාණතේනේ. ඒතර ඒ ගහ මැරිච්ච දවසේදී පිළිලේ ඊට පස්සේ කෙලින් එන්නේ. එතන මනුෂ්‍ය මට්ටමින් අපිට කූඩැල්ල වගේ මිනිස්සුන්ගේ ජීවිතවල එල්ලිලා ඉන්න බෑ. එක අම්ම කෙනෙක් මට කියනවා ෆාදර් මං ඇහුවා කොහොමද දරුවන්ගේ පවුල් ජීවිතය කියලා. ෆාදර් හස්බන්ඩ් ඇවිල්ලා වයිෆ්ගේ කූඩැල්ලා වගේ ඇඟේමයි පස්සෙන් යනවාමයි හැම තැනම එනවාමයි. තේරුණාද කියන එක? දැන් ඒක හරි සුන්දර හස්බන්ඩ් කෙනෙක්. හරි හොඳයි. වයිෆ් කොහොමද කියලා හිතා ගන්න බෑ මගේ ප්‍රමාණයෙන්. හස්බන්ඩ් කූඩැල්ලෙක් වගේ ඇඟේ එලිලා ඉන්නේ නැද්දි හැම තේකෙන් පස්සෙන් යනවා. හැම එකකටම ඉතින් එහෙම තැනකදී ඒ රිලේෂන්ෂිප්ස් වල මොහොතක මේකක් තිබුණාට කිසිම ගැඹුරක් නැහැ. එනිසා මතක තියාගන්න ඔබගේ ජීවිතයේ ඔබ කාගේවත් ජීවිතේ කූඩැල්ලෙක් වෙන්න බෑ. ඒ කියන්නේ ඔබ පූර්ණ අපි කියන්නේ අනේ ඔයා නැතුව නම් මට ඉන්න ඔයා මගේ පණක් තරම් ඉන්න ඕනේ. ආදරෙට කියන්නේ වෙන කියන්නේ වෙච්චර නෑනේ නැද්ද? ඒ නිසා එහෙම කියලා දාන්න. ඒක වෙනම කතන්දරයක්. හැබැයි ඇතුලෙන් හිතා ගන්න තිරනාද කියන්නේ ඔයා මරුණොත් මම මැරෙන්නේ එහෙම වෙන්නේ නෑ. එහෙම එකක් නෑ. ආදරය කියන්නේ ඔයා මරුණොත් මම මැරෙනවා කියන එක නෙමෙයි මගේ ප්‍රේමාන්තය. ඒ වගේ නිකන් මල් හග්ගල ගාඩන් ආදරයක ඉඳලා වැඩක් නැහැ. ඔබ ඇවිල්ලා පුද්ගලයෙක් මත ඒ කියන්නේ පුද්ගලයෙක්ට දෂ්ට කරලා එයාගෙන් ලේ උරාගෙන ජීවත් වෙන තැනක ජීවත් වෙන්න බෑ. ඔබ මුල් ඇදපු තැනක ජීවත් වෙන්නම වෙනවා ප්‍රේමාන්තේනි. ඒ නිසා තමයි ඔබ ඔබ ගස් ගොඩක් එක්ක ඉන්නේ. ඔබ වනාන්තරයක ඉන්නේ. හැබැයි පර්සනල් ජර්නි එකක්. පර්සනලි ජේසුව හොයන තැනක් තියෙන්නට ඕනේ. ඒක චූටි කාලේ පහන පත්තු කරලා මල් ටිකක් ජේසුට තියලා ජේසුට ආදරෙයි කියලා ගීතිකා කියලා තේරුණාද? මේ පුංචි දේවල් හරි ලස්සනයි. ඒ ජර්නි එක පටන් ගන්න විදිය. හැබැයි මේ පුංචි කේශ නාලිකා මේ පුංචි කිරි මුල් ටික ඇදලා කිරි මුල් ගොඩාක් තියෙනවා. හැබැයි මුතුන් මුලක් ඕනේ. මුදුන් මුලක්. එතකොට තාල වර්ගයේ ගස්වලටනේ මුදුන් මුලක් නැත්තේ. එතකොට පොල් ගස්වල මුළු මුදුන් මුලක් නැහැ. ඒකයි හුලං වලට ඔක කඩාගෙන වැටෙන්නේ. මුදුන් මුලක්. ඒ කියන්නේ ගහ ප්‍රධාන කඳ යනවට සාපේක්ෂව තව යට ගැඹුරක්. චීන බටගහ ඇවිල්ලා මම ප්‍රමාද අවුරුදු 5ක් එක අංකුරයක්වත් නැහැ. අවුරුදු 5ක් එක අංකුරයක්වත් නැහැ. අවුරුදු 5ක් තනිකර මුල් අදින්නේ. හැබැයි ඊළඟ සති දෙකේ තමයි අඩි 19ක් උඩට වැවෙන්නේ. ජීවිතේ ඇතුළාන්තයක් තියෙන්නට ඕනේ. ඒ ගැඹුර ඒකයි උන්වහන්සේ අද ඉරිදා සුවිශේෂයේත් අපිට මතක කරේ උන්වහන්සේ කතා කරේ ඒකයි පතනමක් ඇතුළාන්තයක්. එළියේ කෝප්ප හට්ටි මුට්ටි පිඟන් ඕදෝද ඉඳලා හරියන්නේ නැහැ. අතේ හදුවට වැඩක් නැහැ. හිත අමතක කරලා. ඒ ගැඹුරක් ඇතුළාන්තයේ ගනුදෙනුවක්. මගේ ප්‍රමාන්තනේ කුමල්කාරයා සකපුවරේ මැටිගොඩ දාලා හදන්නේ අත් දෙකම තියලා. එක අතක් ඇතුළට එක අතක් එළියට. ඒතර ස්වාමීන් වහන්සේ ඔබගේ බාහිර ලෝකයක් තුන ඔබ එක්ටම්ගේක අයිවරි ටව එක්සිස්ටන්ස් කියලා කියන්නේ එක්ටම්ගේක ඔබ තනියම මම ජීවත් වෙන්නේ නැහැ. බාහිර ලෝකයක් තියෙනවා. හැබැයි ඒ වගේම ඇතුළාන්ත ලෝකයක් තියෙනවා. ජීවිතයේ මේ ඇතුළට යන ගමනක්. පර්සනල් ප්‍රේයර් ලයිෆ් එක. පර්සනල් මෙඩිටේෂන් එකක්. ඒකයි අනිත් හැමෝම අවදි වෙනවට කලින් අවදි වෙලා ඔබ කනෙක්ට් වෙන තැනක්. ජේසුත් එක්ක වෙනම සංවාදයක්. ඔබ හස්බන්ඩ් එක්ක වයිෆ් එක්ක ඒ ගැඹුරු ඉන්ටිමසි එකේදී ඒ ගැඹුරු සම්බන්ධතාවයේදී ඇතුළාන්ත වෙනම ජේසුත් එක්ක ගනුදෙනුවක්. මගේ ප්‍රමාණයෙන් මේක ඔබ වර්ධනය කරගන්න ඕනේ. ඒ මුල තියෙනවා නම්
ජෙරමියා 17 කතා කරනවා 8 වෙනි වගන්තියේ ඒ මුල තියෙනවා නම් උන්වහන්සේ කතා කළා කියනවා. ගඟටම මුල් ඇද ඇති ගිම්මානයට කිසි බියක් නැති කොළ පරවියාමක් නැති නියං කාලය ගැන කරදර නැති නොනැවති දිගටම පළදාවක් ඇති ගහක් හා සමාන වේ. ඒ මුල තියෙනවා නම් එළියේ උච්චාවචේචනය එළියේ වෙනස් වීම වලට ඔබ හෙල්ලෙන්නේ නැහැ. මගේ ප්‍රමාණතනේ මේ මුල නිරන්තරයෙන් වර්ධනය වෙනවා. ගඟ ඇතුලේ එක වර්ධනය වෙනවා. මුල ගඟ හොයාගෙන යනවා. නිරන්තර ගමනක්. ඒක එක මුලක් නෙමෙයි. අනිත් අපි ඒ ස්වාමින් වහන්සේ කියන ගංගාව හොයාගෙන යන නිරන්තර ගමනක්. ඒ මුල දරලා තමයි පළ දරන්නේ. ඒ කියන්නේ මුල විතරක් තියලවන්න නැහැ පළ දරන්න නැත්තම්. හරි පළ දරන්න ඕනේ. පළ දරන්න අපිට අවශ්‍ය වෙන මේ මුලේ තියෙන ස්ථිරත්වය. නැත්නම් ගහ කඩාගෙන වැටෙනවා. අපි කියනවා more fruits less roots the tree will fall. මුල් නැති ගෙඩි ගොඩක් ආවෙන් පස්සේ මොකද වෙන්නේ? තඩබඩම් කරලා ගෙඩි බරටම ගහ වැටෙනවා මගේ ප්‍රමාණය. ඉතින් එහෙම තැනක් නෙමෙයි. මුල් විතරක් ඇදගෙන වැඩක් නැහැ ගෙඩි නැතුව. ශුද්ධාත්ම ඵල අපි දරන්න ඕනේ. අපි ජීවිතේ තව කෙනෙකුගේ ජීවිතේ ආදරය කරන්නයි. ඒ ආදරය කියන එක තමයි මේ ඵල වෙන්නේ. ඵල දරන තැනක්. හැබැයි එතන මුල ප්‍රධාන වෙනවා. මුල නැතුව ඵල දරන්න බෑ. කුලියට ගෙඩිය අරන් තමයි දෙන්න වෙන්නේ. හැමදාම බෑ අනිත් අයගේ පහනෙන් එළිය බලන්න මගේ ප්‍රමාණතනේ. එනිසා අද අපි දකින්නේ සුවිශේෂ පණිවිඩයක්. අද අපි දකින්නේ ජේසු අද අපි ලුක්තුමාගේ සුවිශේෂය ගන්නේ ජේසුගේ ප්‍රසිද්ධ ජීවිතේ ආරම්භ කරලා ජේසු දැන් නාසරත් වලට යනවා. තමුගේ හැදිච්ච ගමට යනවා මගේ ප්‍රමාණතනේ දේශනා කරන්න. උන්වහන්සේ තමන් ඇතිදැඩි වූ නාසරත් නුවරට පැමිණ සිරිත් පරිදි සබත් දවසේදී ධර්මශාලාවට වැඩම කර කියවීමට පිණිස නැගිට සිටිසේක. සිරිත් පරිදි ධර්මශාලාවට යනවා. එක සිරිතක් වුණා. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුතා. උන්වහන්සේ දෙවියන් වහන්සේමයි. හැබැයි උන්වහන්සේ පුරුද්දක් විදිහට සබතදී ධර්මශාලාවට ගියා. මේ තමයි මුල ඔබ හදාගන්න විදිය. මේ තමයි ජේසු ඔබට මට කියා දෙන්නේ මේ ලෝකේ ඔබ ජීවත් වෙන පරමාදර්ශී රටාව. අයිඩියල් මුන්මාදිරි. ජේසු තමයි මේ පරමාදර්ශී තැන. ඒතර ජේසු කියන්නේ මොකක්ද? හරි මේ සමාජයේ තියෙන ෆ්‍රේම් එක අපිට කතා කරන ෆ්‍රේම් එක අපිට අත්‍යවශ්‍යයි මේ මුල හදාගන්න. ජේසු ගැඹුරු අභිනික්මනකට ගියේ මේ මුලත් එක්ක. ජීවිතය එතර කරේ මේ පුරුද්දක් විදියට ධර්මශාලාවට යනවා. මේක ලස්සන මේ ඇයි ලුක්තුමා පුරුද්දක් විදියට කියලා ගන්නෙ. ඒක වැදගත්. හැම ජුදා ජාතිකයෙක්ම එහෙම කරන්නට ඕනේ. දෙවියන් මම දෙවියන් වහන්සේගේ පුතා මට ධර්මශාලා මොනවද? මට වචන ඕනද? අනේ මොක්කුද උතන ඉන්නේ? මම කෙලින්ම මම යනවා හිමාලයට මම භාවනා කරනවා. භාවනා කළා කෙලින්ම දෙවියන් වහන්සේ කෙලින්මත් දකින්න මට කවුරුත් ඕනේ නැහැ. උන්වහන්සේ ධර්මශාලාවට පුරුද්දක් විදියට යනවා. ඒතර ජීවිතේ මගේ ආදරේ ප්‍රේමවතුනි වත්පිළිවෙත් සම්ප්‍රදාය ඔබ පුංචි කතෝලිකයෙක් කිතුණුවෙක් විදියට ඔබ හදපු ගොඩනගපු විදිය ඒක හරි වැදගත්. ඒක බේසික්. දැන් කෙනෙක්ට හිතනවා නම් මම ශුද්ධාත්මයෙන් පිරීලා මම ඉරිදා පල්ලි යන්නේ නැහැ. මම මුළු දවසම පල්ලි යන්නේ නැතුව මම ගැඹුරු ස්ක්‍රිප්චරල් මෙඩිටේෂන් එකකට යනවා. යන්න. තේරුණාද කියන්නේ? එනිසා මේ අති පණ්ඩිතර්ස්ලාගේ අති පණ්ඩිතර දෙවියන් වහන්සේ අමතන වෙනවා. ඒ හදවතේ ඉන්නවා. මම දෙවියන් වහන්සේ හදවතේ ඉන්නවා තමයි හද. අනිවාර්යයෙන්. හැබැයි නිසා මේ නිකන් පිටසක්වල ජීවීන් වෙන්න යන්න එපා. තේරුණාද කියන්නේ? පිටසක්වල නිකන් අමුතු කතන්දර රැඩිකල් කියන්නේ ඕකට නෙමෙයි. ඉතින් එතනදී රැඩිකල් කියන්නේ රූට් එක.
එනිසා මම විප්ලවවාදී මෙහෙමයි මට එහෙම සාමාන්‍ය සභාවල් පෙන්වන්න බෑ. සභාවල් පෙන්වන්න බෑ අස් දෙක වහගෙන යන්න. තේරුණාද කියන්නේ? සභාවල් සමහර සභාවක වෙන දේවල් අපිටත් පෙන්වන්න බෑ. ඒ තේරුණාද කියන්නේ මේ සභාව කියන්නේ මේ සූකිරි වගේ ෂෝක් අනේ හරිම දේවදූතයෝ පැටවු වගේ තටුවේ පියාඹලෙන තැන නෙමෙයි. අන්තිම සමහර අන්තිම ජරා වැඩ කරන තැනක් සභාව. ඒ කියන්නේ පුද්ගලයෝ. සභාවේ අන්ධකාර ඩාර්ක් පීරියඩ්ස් තිබුණා. ගැලිලියෝ මරලා පාප් වහන්සේලා දැනුත් සමාව ගත්තා. ඉතින් සභාව කියන්නේ ඔබ මමනේ. සභාව කියන්නේ පාප් වහන්සේ කාඩිනල්ලාවරු බිෂප්ලා පියතුමල්ලා විතරක් නෙමෙයි අපි හැමෝම සභාව. සභාවේ අඩුපාඩු තියෙනවා. ඒක තියන්න. නමුත් මේක ඒක අඩුපාඩුවයි කියලා ජේසු ධර්මශාලාවල තිබිච්ච ජරා වැඩ අත සුව කරයි කියලා කරන දේවල් අද ධර්මශාලාවේ ජේසුට වෙන දේ බලන්න. මගේ මේ මන්තනේ මේ පුරුද්ද හරි ලස්සන දෙයක්. ජීවිතේ පුරුද්දක් විතර ජේසුස්. ඒක හැබැයි මතක තියාගන්න පුරුද්දක් කියලා තේරෙනවද අර ખાલી හැලි වලන් හේදුවා වගේ පුරුද්දෙම නයන්න එපා. ඒකේ පුරුද්ද ඇතුලේ ගැඹුරක් තියෙන්නට ඕනේ. ඒතකොට ජේසු මගේ ප්‍රමාන්තනේ අතන ඉන්න මිනිස්සු ඒ ජේසුගේ නාසරත් වල මිනිස්සුම ඒ ජේසුත් එක්කම අවුරුදු 30ක් ධර්මශාලාවට ඇවිල්ලා එයාලගේ ජීවිතේ කිසිම දෙයක් වෙලා නැහැ. ජේසු විතරයි තාත්තව හොයලා තියෙන්නේ. ඒතකොට ධර්මශාලාවේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒක තමුන්ගේ ප්‍රශ්නයක්. ජේසු මගේ ප්‍රමාන්තනේ බයිබලේ අරගෙන යෙසායාගේ පොත තියෙන තැන පෙරලලා කියනවා. ගෙදර නෑ ජේසුට බයිබලයක්. මතක තියාගන්න. පුස්කොළ පොත් ගෙදර තියෙන්න බෑ. ඒක තියෙන සිනගෝගේ. එතකොට ඒ පුස්කොළ පොත අරගෙන ජේසු බලන්න ජේසු එච්චර ඒ කියන්නේ කොච්චර පර්සනල් ස්ටඩි එකක ඉන්නට ඇතිද? ඒ නිසා ඔබට කියන්න බෑ මගේ ප්‍රමාන්තනේ අනේ මට මුකුත් නෑනේ. ඔබගේ ගෙදර බයිබලෙම තියෙනවානේ. YouTube එකේ සර්ච් කරලා බලන්නකෝ. ඕන් තරම් ස්ටඩිස් තියෙනවානේ. ඕන් තරම් ඔබට ඉගෙන ගන්න දේවල් තියෙනවානේ. ඒතර මේකත් එක්ක ඔබ සර්ච් එකක ඉන්නට ඕනේ. එනිසා ඔබ කියන්නේ ඔබ අනිත් අයට ඔක්කොටම බැන තේරුණාද කියන්නේ අනිත් පායක අඩුපාඩු කියකින් නැතුව හොයන්න ජීවිතය. නිශ්ශබ්දව ජේසුගෙන් අහන්න ඔබ ඉගෙන ගන්න මේ මුදුන් මුල ඔබ ගඟට ඇදගෙන යන්න ඕනේ. මොකද වෙන්නේ වචන කතා කරලා කියනවා ධර්මශාලාවෙ දේශනා කරනවා. ඒ විදිහට දිවසිවර යෙසායාගේ ග්‍රන්ථය උන්වහන්සේට දෙන ලද්දේ. උන්වහන්සේ ග්‍රන්ථය දිගහැර වචනේ බලන්න මෙසේ ලියා ඇති තැන සොයාගත්තේ. බුක් ක්‍රිකට් ගැහුවේ නැහැ හොඳේ. ඒ කියන්නේ දැන් සුද්ධාත්මනි පෙරලන්න අනේ අම්මෝ ඒ කියන්නේ දඬුවම් විදින එකක් එහෙම පෙරලුවොත් එහෙම නෑ ඒක නෙමෙයි වෙනම නම මොරියක් තියලා වෙනම පෙරලනවා අම්මෝ තේරුණාද කියන එක තේරුණාද ඉතින් හරි ජේසුට එහෙම කතා කරන්න පුළුවන් මම විහිළුවක් කරනව නෙමෙයි හැබැයි බයිබලේ දැනගන්න බයිබලේ එතන තියෙන තැන ජේසු දිවසින් දැක්කේ නෑ හෙව්වා ජේසු මොනවද දන්නේ හොයන්නේ කටපාඩමින් කියන්න බෑ යෙසායාට කිව්වේ උන්වහන්සේනේ ආත්මානුභාවයෙන් පුතේ පොතේ හොයන්නේ මොනවද? ජේසු ඒ තැන හොයාගත්තා. මේ ජේසු කතා කළා කියන්නේ අපිට මට ඉන්න විදිය. මගේ ආදර පුතේ දුවේ ප්‍රේමාන්තේ නේ. කතෝලිකයන් වන ඔබට අපිට ලස්සන දෙයක් තියෙනවා. මේ තියන්නේ ඕර්ඩෝ එක. මේ තියන්නේ ඕඩෝ එක. මේ කැමරාවෙන් ගන්න. එතකොට මේ තියන්නේ මගේ ප්‍රේමාන්තේනි දිනපතා කියවීම සඳහා සුදු බයිබල් පාඨ 2020 සිට 21 දක්වා. ඒ කියන්නේ ජනවන්දනා වසරේ කියවන්න ඕන පාඩම. දැන් ඔබට බයිබල් ඩයරි එකක් තියෙනවා නම් වටිනවා. එතකොට ඔබට සර්ච් කරන්නත් පුළුවන්. සර්ච් කරලා ගන්න පුළුවන් හැමදාම බයිබල් සභාව කියවන බයිබල් කොටේෂන් එක තියෙනවා. නැත්නම් ඔබට මේ වචන මතක තියාගන්න ලව්ඩාතේ එහෙම තමයි එන්නේ. ටී කියලාම ලව්ඩාතේ කියලා ඇප් එකක් තියෙනවා. මොකද්ද? ලව්ඩාතේ. මේ ඇප් එකේ Office of Readings, ඒ කියන්නේ ෆාදර්ස්ලා කියවන ඒවා, Psalms, හැබැයි ඉංග්‍රීසි වලින් තියෙන්නේ. මේ ඔක්කොම මේ ලව්ඩාතේ කියන ඇප් එකේ තියෙනවා. ලව්ඩාතේ කහපාට මේකක තියෙන මට අද මේ ලෑස්ති වෙලා නෑ මේ on the spot කියන දේසා. කහපාට බෑග්ග්‍රවුන්ඩ් එකක ජේසුගේ වගේ මෙහෙම දාලා තියෙන ඇප් එකක්. ඒක ඩවුන්ලෝඩ් කරගන්න. Psalms නම් තියෙනවා. දවස් ගානේ Office of Readings කියලා අපි කතා කරන මේ ඔක්කොම තියෙනවා. එතකොට මේකේ වැදගත් මොකක්ද? මේකේ වැදගත්කම දවසේ කියවන කියවීම, දවසේ පූජාවේ මුළු ලෝකෙම හැම පල්ලියකම කතෝලික සභාවේ හැම පියතුමෙක්ම තියෙන ඔන්ලයින් මාසස්, අනිත් තැන්වල මාසස් මේ ඔක්කොම මාසස් වල කියවන කියවීම එකේ තියෙනවා.
ඒතර මේ වෙලාවේ ඉතියෝපියාවේ ෆාදර් නයිරෝ පූජාව තියෙනවා නම් මම දන්නේ නැහැ හොඳින් හරිද ඊට මොරොක්කෝ පූජාව තියෙනවා නම් ඒ ෆාදර් තියන්නේ මේ වචනම තමයි. ඒතර ඒක දෙන කියවීම බුක් ක්‍රිකට් නෙමෙයි අශුද්ධාත්මන මම මේ කියවන එහෙම කියවන්නේ එහෙම නෙමෙයි පූජාවේදී අපි හැමෝටම යුනිෆෝමිටි එකක් ඒකත්වයක් තියෙනවා. එතකොට අපි ඒ කියවීම කියවනවා. එනිසා බුක් ක්‍රිකට් ගහන්න ඉස්සෙල්ලා දවසේ කියවීමට යන්න. ඒක තමයි අපි හැමදාම රිෆ්ලෙක්ෂන් එක දෙන්නේ ඉංග්‍රීසි වලින් සිංහල වලින්. දවසේ ඒ කියවීමට මොකද ඒ දවසේ කියවීම ඔබ මෙහෙවන විදිය බලන්න මේ පූජා අද අපි දවස් ගානේ පූජා තියද්දි ඒ පූජාවේදී ගන්න ඒ කියවීම වෙන හිතන ආත්මයන්ව කතා කරන කියවීමක් නෙමෙයි. එනිසා ජේසු particularly ඒ තන හොයා ගන්නවා. තන හොයාගෙන කතා කරනවා. මගේ මෙමතනේ මේ ගැඹුර අපිට අවශ්‍යයි. ජේසු ඒ කියන්නේ ජේසුගේ ජීවිතයේ උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුතා ඒ නිසා මෙමයි කියලා විශේෂත්වයක් තිබුණේ නැහැ. ඔබට මට ජීවත් වෙන්න ඕන විදිය උන්වහන්සේ කියා දෙනවා. වචනේ ගන්න. මොකද්ද වෙන්නේ? සමිදානන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි ඇත. මේක තියෙන්නේ යෙසායා පොතේ. මේක තියෙන්නේ යෙසායා පොතේ මේක තියෙද්දි මගේ ප්‍රමාන්තයනේ යෙසායා එතන එහෙම කතා කරද්දී ජේසු කියනවා අද ඒක ඉෂ්ට වෙලා ඉවරයි 12 21 වෙනි වගන්තිය. උන්වහන්සේ උන්ට කතා කරන්නට පටන්ගෙන අද ඔබ සවන් 21 අද ඔබ සවන් දී සිටියදීම ලූක 4:21 අද ඔබ සවන් දී සිටියදීම මේ ශුද්ධ නිවිලි පාඨය ඉෂ්ට වී ඇත. එතකොට අවුරුදු 600කට විතර ඉස්සල්ලා ලියවිච්ච දේ ජේසු කියනවා අත ඉෂ්ට වෙලා තියෙන්නේ. දෙවියන් වහන්සේගේ වචනය ජේසුගේ ජීවිතේ පර්සනලි අයිති කරගෙන යෙසායා කතා කරන දේ ජේසු පර්සනලි අයිති කරගෙන මේක යාඥාවේ ලස්සන ඒක මේ එදා ශුංගාල වෙච්ච දෙයක් නෙමෙයි. ජේසු මෙතනට එන්නේ අවුරුදු 30ක් නිශ්ශබ්දව ඉඳලා උන්වහන්සේ පුටුමේ සැහැදුවා විතරක් නෙමෙයි අම්මට කුස්සිය උදව් වෙන්නත් ඇති. එහෙම නැතුව මේ ෆෝන් එකක ඉඳලා කොට හිටියේ නෑ හොඳේ. මතක තියාගන්න. ෆිල්ම් බලනවා උදේතර ෆිල්ම් බලනවා නෙමෙයි. ජේසු ඒ වැඩ ඔක්කොම කරන ගමන් ගැඹුරු යාඥාවක තාත්තව හෙව්වා. ඉන්දියාවට ආවේ නෑ හොඳේ සෝරි. තේරෙනවද බුද්ධ ශ්‍රාවකයන්ෝ කියලා ඉන්දියාවට ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ගාව ජේසු භාවනා කරා. එහෙම දේවල් උන්නේ නෑ සමාවෙන්. එක එක්කෙනාට ඒක ඕන තැනක් කියන්න පුළුවන් ජේසු ගියා කියලා එහෙනම්. උන්වහන්සේ ගෙදර හිටියේ අම්මත් එක්ක. සෙන්ට් මේරිස් ඉස්කෝලේට තමයි ගියේ. අම්මගේ ඉස්කෝලේ. මේරි මරියා අම්මගේ ඉස්කෝලේ තමයි අම්මා තමයි ජේසුට කියා දුන්නේ චූටි කාලේ ඉඳන්. මොකද දේවම්ම මගේ ප්‍රමාන්තනේ අපි දන්නවා සභාවේ අපි ඉතිහාසය ගත්තාම දේව අම්මව පුංචි කාලේම දේව මැදුරට යවුවා දහම ඉගෙන ගන්න. එතකොට එතන දේව අම්මා එතන ඉගෙන ගත්තා. ඒක දේව වචනේ දේව අම්මා හොඳටම හදාarලා තිබුණේ. දැන් චූටි ජේසු පැටියට ජේසු බබාට නේද ජේසු පුතාට ජේසු අම්මේ හැම ගොඩ නැගෙන තැනකදීම ජේසු අම්මට බත් කියවා කවත්ති තේරුණාද යෙසායාට එලියාට කපුටු කෑම ගෙනන් දුන්නු විදිය එහෙම කියලා බත් ගුලි කරලා බත් සමාවෙන්න බත් තිබ්බේ නෑනේ නේද මම දන්නේ මොනවා හරි ගුලි කරලා කවන්න නැතිනේ තේරුණාද කියන එක එහෙම ගෙනල්ලා කවන්න නැති අන්න පුතා ඒ කියන්නේ අන්න එලියා කේරිත් වල ඉන්නකොට බඩගින්න ඉන්නකොට කපුටු ඇවිල්ලා කෑම කරනවා කො කා කියලා කවන්න නැති වචනය තුල ගොඩ නැගුවේ අම්මා එහෙම නැතුව බඩෙන් ඉපදෙද්දිම ජේසු දේව වචන දැනගෙන ෂූ ගාලා එහෙම උන්නේ නැහැ සාමාන්‍ය දරුවෙක් ඒතර ජේසු ගෙදර අධ්‍යයනයක හිටියා ජේසු ගෙදර මේක ඉගෙන ගත්තා ජේසු භාවනා කරා ශුද්ධාත්මයන් ජේසුට කියා දුන්නා මගේ ප්‍රමාන්තනේ ඊට පස්සේ ජේසු එතන නතර වුණේ අම්මගෙන් එතර වෙලා පාලුකරයට ගියා. පාලුකරේ ගිහලා ජේසු හිටියා පටකින්නේ ඉඳලා බලය ලබන්න. මගේ ප්‍රමාන්තනේ ජේසු එතකොට ජොර්දානේ ගිලිලා පුත්‍රභාවය ලබලා ශුද්ධාත්මානුභාවයෙන් පාලුකරයට ගිහිල්ලා පාලුකරය තුල අර ඔබගේ පුතා කියන එක යකා ලව්වා තේරුණාද කියන එක යකා ලව්වා ඒක පරීක්ෂාවට ලක් කරලා මතෙව් 4 පළවෙනි වගන්තිය බලන්න. මතෙව් 4 පළවෙනි වගන්තිය. වචන කතා කරලා කියනවා එකල ජේසුස් වහන්සේ යක්ෂයා විසින් පරීක්ෂා කරනු ලබන පිණිස
ශුද්ධාත්මයන් විසින් පාලු කරයට පමණ ලැබුණසේක. ඔබ මාගේ ප්‍රියාදර පුතා ඔබ ගැන මම ප්‍රසන්නයි කියලා ඇහුණයින් පස්සේ ජේසු එතනට යනවා. එතන ගිහිල්ලා ජේසු හදාරන ජේසු ඒ කියන්නේ ඔබ පුතා නම් ඔබ දෙවියන්වහන්සේගේ පුතා නම් මේ ගල් ගිරිපාන් කළා. ඔබ දෙවියන්වහන්සේගේ පුතා නම් මෙතනින් ඔබ මේ පාතෙන් පනින්න. දෙවියන්වහන්සේ පුතා නම් කිය තමයි යකා පරීක්ෂා කරේ. ජේසු එක ජය අරගෙන බලයක් එක්කයි එළියට එන්නේ. ජර්නි එකේ මේ පළවෙනි දාසරති දේශනාව ජේසු තමුන්ගේ තැනට ඇවිල්ලා මගේ ප්‍රේමාන්තයනේ ගලිලේ සේවය ආරම්භ කරලා තමුන්ගේ තැනට ඇවිල්ලා මේ කතා කරන්නේ. අද උන්වහන්සේ කතා කරලා කියනවා අද මේ ශුද්ධ ලියවිලි පාඨය ඉෂ්ට වෙලා තියෙනවා. ශුද්ධාත්මයන් මා කෙරෙහි ඇත. ඒක උන්වහන්සේ ඇවිල්ලා මගේ ප්‍රේම පාවෙන අභිධර්මයක් නෙමෙයි. දේව වචනේ පදනම් වෙච්ච අභිධර්මයක්. දේව වචනයත් එක්කයි ජීවිතය අයිති කරගන්නේ. දැන් ඔබගේ ජීවිතේ ඔබ කවුද කියන එක ඔබ කොහොමද දන්නේ? ඔබගේ කැඳවීම මොකක්ද කියලා ඔබ දන්නවද? ඔබගේ කැඳවීම ඇවිල්ලා ඔබගේ රස්සාව නෙමෙයි. ඔබ තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් හරි. ඔබ ස්වාමිපුරුෂ බිරිඳක් හරි. ඔබ තරුණයෙක් තරුණියක් හරි. හැබැයි මේක ඇතුලේ සමනස ඔබට කතා කරන කැඳවීමක් තියෙනවා. ඒක අඳුරන්නේ නැතුව මගේ ප්‍රේමවන්තයනේ අඳුරගන්නේ නැතිව උන්වහන්සේ මගෙන් බලාපොරොත්තු වෙන මොකක්ද කියන එක පතනමක් නැතුව අඳුරගන්න නැතුව ඔබ කොහෙද යන්නේ? නිකන් ඉබාගාතේ සුළඟට වැනෙන පරණ්ඩලක් වගේ එහාට මෙහාට වැනෙන්නද? ජීවිතේ සර්ච් එකක් ඕනේ. සර්ච් එකක් ඕනේ. ඒ සර්ච් එකත් එක්ක අපි යන්නේ. ඒ සර්ච් එකෙන් තමයි ඇවිල්ලා අධිකාරී බලෙන් කතා කරන්නේ. අද ස්වාමීනාස්ගේ ආත්මානුභවය මා කෙරෙහි ඇත. මොකටද? වචනේ කතා කරලා කියනවා සමිඳන ආත්මානුභවය මා කෙරෙහි ඇත. මක් නිසාද? පිළිඳුන් හට සුභාරංචිය දේශනා කරනවස් උන්වහන්සේ මා ආලේප කළසේක. වහලුන්ට මිදීමද අන්ධයන්ට පෙනීමද ලැබෙන බව දැනගන්නටත් පීඩිත වූවන් මුදන්නටත් සමිඳානන් වහන්සේගේ ප්‍රසාදලත් වසර ප්‍රකාශ කරන්නටත් මා ඒවා වදාළසේක. මගේ ප්‍රේමාන්තයනේ ජේසු ඒ වචනය අයිති කරගන්නවා. ජේසුගේ කැඳවීම අඳුරගන්නවා. ඒ අඳුරගන්න කැඳවීම තුළ ජීවත් වෙන්නේ. අපේ ජීවිතයේ අර්ථය නැත්තම් අපේ ජීවිතයේ අර්ථය නැත්තම් මගේ ප්‍රේමාන්තයනේ මේ පෑනේ අරුතක් තියෙනවා. මේ පෑන හදපු අර්ථයක් තියෙනවා. මේ පෑන හදලා තියෙන්නේ කං කසන්න නෙමෙයි. අපරාධයක් මේ පෑනෙන් වෙන්න තියෙන දේ උන් නැත්තම් මේ පෑනෙන් කැලෑපත්‍ර ලියන්නත් පුළුවන්. මේ පෑනෙන් නිර්නාමික ලියුම් ලියන්නත් පුළුවන්. මේ පෑනෙන් බලිකුරුටු අඳින්නත් පුළුවන්. සමහර වෙලාවට ඔබ තාම ඉන්නේ එහෙම තැනක. නැත්නම් ඔහේ තේරුමක් නැති දේවල් ලියලිය ඉන්න පුළුවන්. සමහර අපි ඉන්නේ එතන එහෙම තැනක. හැබැයි මේ උන්වහන්සේ මේ පෑන මැව්වේ අරමුණක් එක්ක. අරමුණක් එක්ක. ඒ අරමුණට යන්නේ නැතුව අපි නිකන් ඉබාගාතේ රස්තියාදු ගහන ජීවිත රටාවක මොකටද? මගේ ප්‍රේමාන්තනේ ඔබව මවලා තියන්නේ බත් හම්බන්න නෙමෙයි. ඔබ මවලා තියන්නේ සල්ලි ගොඩ ගන්න නෙමෙයි. ඔබ මවලා තියන්නේ කාර් හොදන්න නෙමෙයි. ඔබ මවලා තියන්නේ මේ ජන්ඩි පැට අඳගෙන ඒක නෙමෙයි ඔබගේ අරමුණ. ඒක ඇවිල්ලා ඔබගේ අරමුණ සඳහා යන්න තියෙන ජීවිත රටාව. ඕකට ගැඹුරු අරමුණක් තියෙනවා. ඔබ ස්වාමීන් වහන්සේ ඉස්සරහා කියලා කියන්නේ මන්නේ මොකක්ද? මගේ ප්‍රේමාන්තනේ හැමදාම මං ඉවුවා කියන්නද? නැත්නම් හැමදාම මම මෙහෙම කරා කියන්න මොකක්ද? උයන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. කොහොමද මම උයන්නේ කියන එකේ ප්‍රශ්නේ. ඇයි මම උයන්නේ කියලා දන්නවද? ඔබ ඇයි මම මේ රස්සාව කරන්නේ? ඇයි මම මෙතන මේ කැපකිරීම කරන්නේ කියලා ඔබ දන්නවද? ඔබ කරන දේ ගැන ඔබට අවබෝධයක් තියෙනවද? මගේ ප්‍රේමාන්තයනේ ඒක ඔබ ජේසු නිසා කරන්නේ නැත්නම් ජේසු ඔබ අම්මා කෙනෙක් විදියට ඔබ උදේ පාන්දර කුස්සියට යන්නේ අම්මා කෙනෙක් විදියට කුස්සියට යන්නේ මගේ ප්‍රේමාන්තයනේ එතන ඒ තැනදී ජේසු මට දෙන කැඳවීම ඔබ රෙදි කොට හොදන්න ගන්න ජේසුගේ අතින් බාරගෙන එක මට දෙන වගකීම ජීවිතේ විඳින්න මගේ ප්‍රේමාන්තනේ කාලා කන්නේ වගේ පැන්න රියැක්ට් කර හතර වටේ විසි කර මුස්පේන්තු මූසල වෙලා කාලා කන්නේ වගේ ඉන්නේ නැතුව ඒ කරන වැඩේ උන්වහන්සේගේ අතින් බාර ගන්න. ඒක හරි ලස්සන දෙයක්. ඒකට ඔබ ගැඹුරු මුලක් එක්ක ජීවත් වෙන්නට ඕනේ. ගැඹුරු අර්ථයක් එක්ක ජීවත් වෙන්නට ඕනේ.
මගේ ප්‍රමාන්තයනේ උන්වහන්සේ මේ අරුත්තට ඔබ වර්ගන යන්නේ. ජේසුස් එකයි කතා කරලා කියන්නේ ඒ වචනය අද ඉෂ්ට වෙනවා. වචනය කතා කරලා කියනවා. ඒ වචනය උන්වහන්සේ කියවා ග්‍රන්ථය අකුලා උපස්ථායක තැනටදී වැඩහුන්සේක. එකල ධර්මශාලාවේ සිටි සියල්ලෝ උන්වහන්සේ කෙරෙහි නෙත් යොමා සිටියහ. හැමෝම බලන් ඉන්නවා මොනවද කියන්නේ. ජේසු ගමට ඇවිල්ලා. ගමේ කොල්ලෙක්. ගමේ කොල්ලෙක් ගමට ඇවිල්ලා. තෙරණා දැන් මේ පිපීගෙන ඇවිල්ලා පොත්තෙන් එළියට ඇවිල්ලා ඇටෙන් පොත්තෙන් එළියට ඇවිල්ලා දැන් ඔන්න බලමු කට්ටිය මොකද කොහොමද මේ ජොසේගේ පුතා කොහොමද අර චක්ගුඩු පැනපුවා කොහොමද අර කොල්ලුවා කොහොමද මොනවද කොල්ලා කියන්නේ යන්නේ හරි උනන්දුවෙන් ජේසු දිහා බලාගෙන ඉන්නවා. මට මතක් වෙන්නේ මගේ ෆස්ට් මාස් එක. ෆස්ට් මාස් එකේ මගේ ප්‍රමාන්තයනේ ෆස්ට් මාස් එකේ දේශනා කරපු එක. සබනි ෆස්ට් මාස් එකේ සාමාන්‍යයෙන් දේශනා කරන්නේ නැහැ. හැබැයි මම දැනගෙන ඉන්න උන්වහන්සේ වචනයත් එක්ක මාව වෙනම ගමනක් අරගෙන යනවා කියලා. මම ඉන්සිස් කරා මගේ මාස් එකේ මම දේශනා කරන්න මගේ පළවෙනි පූජාවේ සාමාන්‍ය වෙන ෆාදර් කෙනෙක් දේශනා කරන්න. මම ඉන්සිස් කරලා මම ඒ දේශනා කරන එක මමම යාඥා කරලා අද මේ දේශනා කරන විදියටමයි කොළ බල ලියලා නැහැ. කිසිම දෙයක් නැහැ යාඥාවෙන් සම්බන්ධ නැ උදේ නැගිටලා එතන සම්බන්ධ වෙලා පළවෙනි දේශනාව දුන්නේ ෆාදර් කෙනෙක් විදියට. උන්වහන්සේ දැන් මොකද්ද මේ කියන්නේ යන්නේ? මොකද්ද මේ කියන්නේ? කියන එක හැමෝම නෙත්‍යමාගෙන බලාගෙන ඉන්නවා. හැබැයි වැදගත්. ඒක හරි වැදගත්. අද හරි වැදගත්. අද ඔබ පෝස්ට් එකේ තිබ්බේ පූජාවර දාපු පෝස්ට් එකේ තිබ්බේ. ගමට අගේ නැති. ගමට අගේ නැති අගේ ඇතත් නැතත්. අගේ ඇතත් නැතත් නතර වෙන්නේ නැති ගමනකට. අප්‍රමාන්තනේ හරි ආසයි වචනේ ගමට අගේ නැති ගමට අගේ ඇතත් නැතත් නතර වෙන්නේ නැති ගමනකට. ස්වාමීන් වහන්සේ ජේසු දැන් මොකද්ද කියන්නේ කියලා ඇස් අරගෙන බලන් ඉන්න දුනාසගේ වචනේ මොකද්ද කතා කරලා කියන්නේ. උනාස කතා කරලා කියනවා උනාස උඩ කතා කරන්න පටන්ගෙන. අද ඔබ සවන් දී සිටියදීම මේ සුද්ධ ලියවිල්ලි පාඨය ඉෂ්ට වී යයි වදාළසේක. මගේ ප්‍රමාන්තයනේ දැන් මෙහෙම කියද්දි තමයි තේරුණාද කියන එක. ඔහොම තියන්න පුතේ කැමරාව කමන්නේ. මෙහෙම තියද්දි තමයි තේරුණාද කියන එක. මෙහෙම තියද්දි තමයි නෑ අර කැමරාවක තියාගන්න. මෙහෙම තියද්දි තමයි තේරුණාද කියන එක. මෙහෙම තියද්දි තමයි කියන්නේ යන්නේ. තේරුණාද කියන එක. ඒ කැමරාව උස්සන්න බෑ කමන්නේ අමාරුයි. හරිද? මොකද්ද කියන්නේ? ඒ කියන්නේ අර දැන් ලස්සනට දේව වචනේ කියවගෙන යද්දී ප්‍රශ්නයක් නෑ. ලස්සනට දේව වචනේ කියවගෙන යද්දී ප්‍රශ්නයක් නෑ. ජේසු කියද්දී අද මේක ඉෂ්ට වෙනවා. අද මොකක්දනේ අද? ඒ කියන්නේ දැන් මෙයාද? තේරුණාද කියන එක? මෙයාද? ඒ කියන්නේ එතකොට තමයි පත්තු වෙන්නේ. හොඳට මතක තියාගන්න. ඔබ ජේසුගේ දේ කරද්දී එක තැනක් එනවා පුතේ ඔබව ප්‍රතික්ෂේප වෙනවමයි. ප්‍රතික්ෂේප වෙන්න ඕනෙමයි. තේරුණාද කියන එක? ප්‍රතික්ෂේප වෙනවමයි. ඒක අනිවාර්ය සාධකයක්. අනිවාර්ය සාධකයක්. ඒක නැතුව මේ ගමන යන්න බෑ. ඒක නැතුව මේ ගමන යන්න බෑ. වචන ගන්න ඊට පස්සේ සියල්ලෝම උන්වහන්සේට ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ මුවින් පහළ වූ කාරුණික වචන ගැන පුදුමව මේ ජෝසප්ගේ පුතා නොවේද කිය. තේරුණාද කියන එක? අන්ධයන්ට පෙනීම දෙනවා, අර වහලුන් දෙනවා, හරි ෂෝක්. අද මේක ඉෂ්ට වෙනවා. තේරුණාද? තාම පත්තු වෙන්නේ නැහැ. මගේ ප්‍රමාන්තනේ ඒක හරියට අගය කරනවා. කාරුණික වචන. හතර මතක තියාගන්න. ඔබ මිනිස්සුන්ව සතුටු කරනකම් ඔබ තමයි පොර. අන්න චරිත අන්න පුද්ගලයා මිනිස්සුගේ දේට ආවඩනකම් අන්න ඒක ඔබගේ රිලේෂන්ෂිප්ස් වලත් එහෙමයි. ඔබගේ පෙම්වතා කැමති දේ ඔබ කරනකම් ඔබ පෙම්වතියට ඕන විදිහට ඉන්නකම් ඔයා ඩාර්ලින් ඔයා සුදු මගේ පන අනේ චැලෙන්ජ් කරන දවසේදී ඔබ ස්වාමීන් වහන්සේගේ වචනයත් එක්ක ඒ මුල ඇදලා ඔබ චැලෙන්ජ් කරන දවසේදී තමයි ඔබ නරක මිනිහා වෙන්නේ. අප්‍රමාන්තිනේ මේක යථාර්ථයක්. මේක ඇත්තක්. එනිසා එකයි අගේ ඇතත් නැතත් නොනවති යන ගමනකට
මිනිස්සුන්ගේ ප්‍රසාදයත් එක්ක යන්න බෑ. ඒ කියන්නේ එළියේ එන හුලං, එළියේ එන ප්‍රසාදය ඒවලින් නෙමෙයි මුලක් තියන්නට ඕනේ අපිට. මුලක්, ගැඹුරු මුලක්, පතනම් වෙච්ච මුලක්. ජේසුස් මේක ජීවිතේ ගොඩාක් වෙලාවට හිරුදාවට බොහෝ කලින් අවදි වෙලා ජේසුස් ගියා එතනට. ජෝන්තුමාගේ 10 වෙනි පරිච්ඡේදය බලන්න. උන්වහන්සේ රාත්‍රියේ මුළුල්ලම තාත්තට සම්බන්ධ වුණා. ඒකයි මල්ලු යන යාඥා කරද්දී ජේසුස් කෑග ගහ අමාරුයි කියලා තාත්තට කතා කරලා කිව්වා. ජෝන්තුමාගේ 10 වෙනි පරිච්ඡේදය මම දකින ලස්සනම තැනක් තියෙනවා. ජේසුස් වහන්සේ ප්‍රතික්ෂේප කරනු ලැබුවායින් පස්සේ ජේසුස් මොකද යන්නේ 40 වෙනි වගන්තිය. ජේසුස් කොහෙටද යන්නේ? ජොබ් 10:40. උන්වහන්සේ ජොර්දානෙන් එගොඩ ජොහාන් පළමුවෙන් බෞතිස්ම ස්ථාපනය කරමින් සිටි ස්ථානයට යළිත් ගොස් එහි නැවතී සිටිසේක. මැප්‍රමන්තිනේ ජේසු ජොර්දාන බෞතිස්ම ජොහාන් බෞතිස්ම ස්ථාපනය කරපු තැනට යනවා. මෙතන මොකද උනේ? එතන තමයි ජේසුට ඇහුනේ ශුද්ධාත්මයන් ඇවිල්ලා ඔබ මාගේ ප්‍රියාදර පුතා, ඔබ ගැන මම ප්‍රසන්නයි පුතේ. ජේසුස් ගඟ දිහා බලාගෙන ඉන්නවා. තාත්තමට මෙහෙම කතා කරලා කිව්වා. ජේසුස් අලුත් කරගන්නවා. ඒ ගඟ දිහා බලාගෙන තමන්ගේ රිෆ්ලෙක්ෂන් එක එතන පේනවා. මම කවුද? මම ඇත්තටම තාත්තා. මම තාත්තගේ පුතා. ජේසුස් එකයි කතා කරලා කියන්නේ. ප්‍රේමවන්තනි, ඔබ හැමෝම දාලා ගියත් මගේ තාත්තා මාව දාලා යන්නේ නැහැ. මගේ ආහාරය මගේ තාත්තගේ කැමැත්ත කරන එක. ජේසුස් මේ පත්තන මේ හිටියා. මම ප්‍රේමවන්තනි, ඔබ මිනිස්සුන්ගේ කූඩැල්ලෙක් වුණාම තේරුණාද? ඒ යන තැන කූඩැල්ල යන්න ඕනේ. පරණ්ඩලක් වුණාම ඒකයි වෙන්නේ. මිනිස්සුන්ට මුක්කු ගහගත්තාම, මිනිස්සුන් මත යැපෙන්න ගත්තාම ගඟට මුලක් නැතිව ඒතර ඍතු වලට ඔබ බය වෙනවා. කොළ පරවෙද්දී ඔබ නන්නත්තර වෙනවා. මොකටද මගේ ප්‍රමාතනේ? කඩේ යන ජීවිත. බහැපත්කම නෙමෙයි මම මේ කතා කරන්නේ. කඩේ යෑම ගැන. මුට්ටි ඇල්ලීම ගැන. ඇපල් පොලිෂින් ගැන. හෝල්ඩින් අම්බ්‍රෙල්ලාස් ගැන. වචන නම් තියෙන ඕන්තර. හැමදාම ආවඩ ඉන්න. හැමදාම දෙකට නැමි ඉන්න. හැමදාම ඒ කකුල් ලෙව කකා ඉන්න. මොනවටද මගේ ප්‍රමාතනේ? තමුන්ට ස්වාමීන් වහන්සේ අධිකාරී බලයක් දීලා තියෙනවා. ඒ අධිකාරී බලය තුළ ස්වාමීන් වහන්සේගෙන් පිරීලා බහැපත්ව උන්වහන්සේ පාද සෝදනයක නෙමෙයි මම මේ කතා කරන්නේ. ජේසුව ප්‍රශංසා කරනවා. හැබැයි ජේසු චැලෙන්ජ් කරද්දී එයාලා ජේසු මරන්න හදනවා. වචනේ ගන්න. මොකද වෙන්නේ? ජේසු කතා කරලා කියනවා. එවිට උන්වහන්සේ කතා කොට මොකද කතා කරලා කියන්නේ? අනේ ජොම් මාමේ හරි අනේ අබරං බාප්පේ thank you ඔයගොල්ලෝ ඔක්කොම හරි thank you ඔක්කොම තමයි. ඒක තමයි පාලු කරේ තමයි thank you හරි okay හවසට එන්න තේ එකක් බොමු කට්ටියත් එක්ක. එහෙම නෙමෙයි. ජේසු එයාලා ජේසුව පැසසුවා කියලා ජේසුගේ පිරෙන්න ඇතුළක් තිබෙන්නේ නැහැ. අන්න එක පුදුමයි. අන්න එක ලස්සන. ඒ කියන්නේ තමුන්ගේ මොකක් හරි අඩුවක් තියෙනවා නම්, තමුන්ගේ ජීවිතේ හිස්කමක් තියෙනවා නම්, යකා දන්නවා ගාන්ටේ හිස්තන පුරවන විදිය. එකයි ලූක් 11 වෙනි පරිච්ඡේද 24 වෙනි වගන්තිය අපි දකින්නේ අශුද්ධාත්මයන් කෙනෙක්ගෙන් ගියයින් පස්සේ මොකද වෙන්නේ? ඔහු දිය නැති තැන් වල සැරිසරලා ලූක් 11:24 කතා කරලා කියනවා ආයිත් ඒ ගෙදරටම එනවා. නික්මා මගේ නිවසට ආපසු යමි කියන්නේ. ඊළඟ වගන්තිය. ඔහු එසේ පැමිණි කල නිවස අතුගා අස්පස් කොට තිබුණු දකි. ඒ කියන්නේ හිස් අතුගාල අස්පස් කරලා තියෙනවා. එවිට ඔහු ගොස් තමාට වඩා අශුද්ධ වූ තවත් ආත්මයන් සත්දෙනකු තමා කැටුවගෙනවිත් ඔහු ඒ නිවසට පිවස ඒ අරක් ගන්නති. ඒ කියන්නේ අර හිස් තැන පුරවනවා. මගේ ප්‍රේමවන්තනේ, අපේ ජීවිතේ නිකන් හිස් වෙලා බෑ. හිස් වෙන හැම තැනක්ම ශුද්ධාත්මයන්ගෙන් පිරෙන්න ඕනේ.
හිස් වෙන හැමතැනක්ම උන්වහන්සේගෙන් පිරෙන්න ඕනේ. ඒ කියන්නේ වෙන වෙන දේවල් නෙමෙයි. නැත්තම් ඔබ නිකන් හිස් වෙලා ඉඳලා වැඩක් නැහැ. ජේසුස්ගෙන් පිරුණ නැත්තම් ඔබගේ සම්බන්ධතාවය කැඩුනායින් පස්සේ ඔබගේ ජීවිතේ හිස් වෙනවා. ඔබ ජේසුස්ගේ ආදරයෙන් පුරව ගත්තේ නැත්තම් ඔබගේ සම්පූර්ණ බිරිඳ නැති වුණායින් පස්සේ ජීවිතේ වාස කරන කෙනෙක් නැති වුණායින් පස්සේ හිස් වෙනවා. ඒ හිස්කම පුරව ගන්න ඕනේ. පුරවන්න නැතුව නිකන් තිබ්බම යකා හතක් එක්කගෙන ඇවිල්ලා තමයි ඔතන ලැබුම් ගන්නෙ. මගේ ප්‍රේමන්තයනේ ඒකයි ජේසුගේ ජීවිතය අපි දකින්නේ මගේ ප්‍රේමන්තයනේ එතනදී ඒ උන්වහන්සේ ඔබගේ ජීවිතේ උන්වහන්සේගෙන් පිරෙන තැනක්. උන්වහන්සේ ඔබව පුරවන තැන. ඒක නිසා ඔබගේ ජීවිතේ හැම වෙලාවෙම පිරෙන්නට ඕනේ. උන්වහන්සේගෙන් පිරලා තියෙන්නට ඕනේ. නැවතේ කියපු වචනේ ආයි ගන්න. අපි කියපු නෑ. උන්වහන්සේ හරි. උන්වහන්සේ කතා කොට නෑ කලින් වචනය. සියල්ලම උන්වහන්සේට ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ මුවින් පහළ වූ කාරුණික වචන ගැන පුදුමව මේ ජෝසගේ පුතා නොයේ කිය. එයාලා පසසද්දී ජේසුගේ පිරෙන්න දෙයක් තිබුණේ නෑ. එයාලා ප්‍රශංසා කරද්දී පුරෙන්න නෑ. හැම උදේකම ජේසු මිෂන් එක පටන් ගත්තේ ඔබ මාගේ ප්‍රියාදර පුතා ඔබ ගැන මම ප්‍රසන්නයි. තාත්තගෙන් ප්‍රසන්න වුණායින් පස්සේ තාත්තගෙන් පිරුණායින් පස්සේ අර ජුවන් අප්පුගේ දනෝකාමිනේ අබරන් සිඤ්ඤෝගේ තේරුණාද මේ එක එක්කෙනාගේ ප්‍රශංසාව හොඳයි. thank you very good thank you. හැබැයි ඒකෙන් මාව පාලනය වෙන්නේ නැහැ. කැත එක්කෙනෙක්ට ලස්සනයි කිව්ව ගමන් පිස්සු හැදෙනවා. එනිසා ගොඩක් අය ලස්සනයි කියලා වැඩේ කරගන්නවා. ඔය අම්මාරයි කියපු ගමන් කොර වෙනවා. ඔයා තමයි මගේ පණ කියපු ගමන් මම එච්චර වැදගත්ද කියලා ජීවිතේ රවට්ටනවා. තනි බොරුවක ඉන්නේ. තනි බොරුවක ජීවත් වෙන්නේ. බොරුව වල තමයි මිනිස්සුම තියන්නේ. අපිව පාවිච්චි වෙද්දි අපි පාවිච්චි කරනවා. මගේ ප්‍රේමන්තයනේ කවදාවත් මිනිස්සෙක්ගේ අඩුව පාවිච්චි කරන්න එපා. බැටළුවා කියන්නේ බැටළුවෙක්. ඔබගේ ස්වාමිපුරුෂයාගේ අඩුව ඔබ දන්නවා. තේරෙනවද? ඒක තමයි පාවිච්චි කරන්නේ. ඔබගේ බිරිඳගේ අඩුව ඔබ දන්නවා. ඔබ ඒක පාවිච්චි කරනවා. ඒ දුර්වලකම දන්නවා. ඒ දුර්වලකම පාවිච්චි කරනවා. ඒක තමයි හස්බන්ඩ් මැරිච් නැති වෙච්ච ගමන්ම අනුකම්පා කරන අයියලා අම්මෝ කොච්චර ඉන්නවද නේ? නංගි මං වාට ඉන්නවා. සම්බන්ධතාවය නැති වුණා කියලා දැක්ක ගමන්ම ගෙදර ප්‍රශ්නයි කියලා දැක්ක ගමන් මුලින්ම ප්‍රශ්නද මොනවා අවුලක්ද හස්බන්ඩ් හොඳයිද දෙනවද වයිෆ් හොඳයිද චරණද කියන ඒ අඩුවට තමයි යකරින් ගන්නෙ. මගේ ප්‍රේමන්තනේ ඒක අතිශයින් වැදගත්. ඔබගේ පෞද්ගලික මුදුන් මුල පදනම් මුදුන් මුල එතන තියාගන්නවා කියන එක අතිශයින් වැදගත්. ඒක අනිවාර්ය දෙයක් ඔබගේ ජීවිත ගමනට. ජේසු හරි ප්‍රශංසා කරා හරි පැසසුවා කියලා මගේ ප්‍රේමන්තනි පැසසුවා කියලා කියන්න තියෙන දේ නොකිය ඉන්නේ නෑ. අනේ මම කිව්වොත් එම අවුල් වෙන්නේ මෙච්චර නෑ කියන්න තියෙන දේ කියනවාමයි. ජේසුට වැඩක් නෑ. ජේසු ආදරය කියලා කියන්නේ හුරතල් කරන එක නෙමෙයි. ජේසු ආදරය කරන කියන්නේ සතුටු කරන එක නෙමෙයි. ජේසු ආදරය කරනවා කියන්නේ උන්වහන්සේගේ වචනේ දෙමුවත් කඩුවක් වගේ සිතේ සිතුවිලි අරමුණු විමසනවා. ආත්මේ ප්‍රාණ වායුව වෙන් කරනවා. සංදි ඇටමිදුලෙන් වෙන් කරන තරම් විනිවිද යනවා. ඒ වචනේ මකබි කුළු ගැඩියක් වගේ රිද්දනවා. මගේ ප්‍රේමන්තනේ ඒ රිදෙන තැන රිදෙන්න ඕනේ හදන්න නම් මගේ ප්‍රේමන්තනේ. ඒ නිසා පුද්ගලයන්ගේ අතකොළුවක් වෙන්න එපා කියන්නේ. ස්වාමීන් වහන්සේ අතේ ඉන්න පොරවක් වෙන්න පුද්ගලයන් ඉස්සරහා පොරක් වෙලා වැඩක් නැහැ. අතේ පොරවක්. උන්වහන්සේ ඔබ පාවිච්චි කරන කපන්න තියෙන තැන කපන්න අස්වැන්න නෙලන ගොවියෝයි අපිට ඕන වෙන්නේ. ජේසුස් කෙලින්ම කතා කරලා කියනවා. වෙදදුරාණනි ඔබවම සුව කරගන්න. වේදතුමනි ඔබම සුව කරගන්න යන ප්‍රස්ථා පිරල ඔබ නිසැකව මට ගෙන හැරපා තාම ගෙනාවෙත් නෑ. කපර්නාමයේදී ඔබ විසින් කරන ලදයි අපහැසූ ක්‍රියා ඔබේ උපන් ගම වන මෙහිදීත් කරන්නයි මට කියනු ඇත. සැබවින්ම මම ඔබට කියමි ගමේ දිවැසිවරයා ගමට අගේ නැත. ජේසු ආවේ මේ මැජික් පෙන්න මම මෙහෙමයි කියලා චරිත පෙන්නන්න නෙමෙයි. ඒ නිසා ඔබට ඔප්පු කරන්න වෙදදුරාණනි ඔබම සුව කරගන්න මම මේ ඒව ඔප්පු කරන්න නෙමෙයි. උන්වහන්සේ මට බලය දීලා තියෙන්නේ ඊට වඩා වැඩි දෙයක් කරන්න. ගොඩාක් වෙලාවට ප්‍රාතිහාර්ය පාවිච්චි කරන්නේ සෙනග එක්ක ගන්න. ප්‍රාතිහාර්ය පාවිච්චි කරන්නේ තමුන්ගේ ක්‍රෙඩිබිලිටි එක වැඩි කරගන්න. ඒ ප්‍රාතිහාර්ය මිරකල් අන්න මිරකල් මෙතන මිරකල් කිය කට්ටිය එකතු කරගන්නවා. මගේ ප්‍රේමන්තනේ මේවට අහු වෙන්නට එපා. ඔබ ඒ තැන ඉන්නත් එපා.
ස්වාමීන් වහන්සේ ප්‍රාතිහාර්ය කරේ දේව සලකුණක් විදියට. අන්ධයන්ට පෙනීම, බීරන්ට ඇසීම, කොරුන්ට මිදීම අපි ඉරිදා කියවනවා මේ තැන. ඒතර උන්වහන්සේ එක ගත්තේ දෙවියන් වහන්සේගේ ආදරය ඔබගේ දුක් වේදී වේදනාවේදී දෙවියන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා කියන්නේ මිසක් මිනිස්සයා ප්‍රාතිහාර්ය පෙන්නලා වැඩ පෙන්නලා ජය ගන්න නෙමෙයි. ඒකයි ජේසුට යකා කියන්නේ දේව මන්දිරයේ උඩින් පනින්න දේවදූතයන් ඔබ ඔසවයි. ගීතාවලිය 91 කෝට් කරලා කියන්නේ ජේසු එම කරන්නේ නැහැ. ජේසුට ඕනේ ඒ වගේ චීප් පොපියුලාරිටි එකක්. මගේ ප්‍රමාන්තියනේ ජේසුට ඕනේ ප්‍රාතිහාර්ය වලින් ඔබ ඉල්ලන දීලා ඔබ තියාගන්න. නෑ. මේ අරගල කාලේ මතක තියාගන්න. ස්වාමීන් වහන්සේ කෙලින්ම කතා කරලා කියනවා, උන්වහන්සේ කතා කරලා කියනවා ඔබ ශාරපත් වල වැන්දබුව. උන්වහන්සේ කතා කරලා කියනවා ඊශ්‍රායල් ජනතාව අවුරුදු 3මාරකට වඩා එලියාගේ කාලේ නියඟයක් තිබුණා. අනිත් ජුදා වැන්දබුවන් අච්චර ඉන්නේ නැද්දි ශාරපත් වල වැන්දබුවටයි උන්වහන්සේ ආශිර්වාද කරේ. එලියාගේ එයාගාවට උන්වහන්සේ කියනවා ජුදා ජාතියන් අතර කුෂ්ඨ රෝගීන් ඔච්චර ඉදි ලාදුරු රෝගීන් ඔච්චර ඉදි එලිෂා සුව කරේ නාමන් වසිරියාවේ සෙන්පතියා. ඒ වගේ තමයි ඔබ. උන්වහන්සේ කතා කරලා කියනවා ඔබ එහෙම තැනකයි ඉන්නේ. ඔබ එහෙම තැනක දිවසිය එලියා 28 ධර්මශාලාවේ සිටි මුළු සමූහය ඒ අසා කෝපාවිෂ්ඨ වූහ. මොකද කතා කරලා කියන්නේ ගමේ දිවසියර ගමට අගේ නැහැ. දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ කුහකකම ඒ කුඩු කේඩුකමට ආස නැහැ. දෙවියන් වහන්සේ ප්‍රකාශ වෙන්න බහැපත්කමක් තියෙනුනේ. බිඳුනෝ හිතක්. ශාරපත වැන්දබු ගාවට එලියා ගිහිල්ලා කියනවා ඔබගේ පිටි නැලියේ ඔබට තියෙන අන්තිම පිටි ටික එකේ මුල්ම රොටිය මට දෙන්න. එදා ඉඳන් අවුරුදු 3ක් එයාගේ පිටි නැලිය හිඳුන්නේ නැහැ. තෙල් තුලාව ඉවර වුණෙත් නැහැ. නාමන් අසිරියාවේ සෙන්පතියා දෙවියන් වහන්සේ ආව පාවිච්චි කරලා විජය ජයග්‍රහණ ගොඩාක් දුන්නා. නාමන් ඇවිල්ලා එලිෂා ගාවට ආවයින් පස්සේ එලිෂා එළියටවත් එන්නේ නැහැ. සේවකයෙක් යවලා කියනවා ජෝර්දාන් නදිය 7 පාරක් නාන්න. නාමන් බෑයි කියලා යනවා. සේවකයෙක් කියනවා ස්වාමිනී දෙවසිවරයා ඊට වඩා දෙයක් කිව්වනම් ඔබ කරන්නේ නැද්ද? නාමන් ගිහලා ජෝර්දාන් නදිය 7 පාරක් ගිහලා 7 වෙනි පාර ගිහලාදී සුව වෙනවා. මගේ ප්‍රමාන්තන උන්වහන්සේ ඔබගේ ජීවිතේ කටයුතු කරන විදිහක් තියෙනවා. ඒ කටයුතු කරන විදිහේ උන්වහන්සේ අද කතා කරලා කියනවා මොකක්ද ස්වාමීන් වහන්සේගේ 18 ස්වාමීන් වහන්සේගේ ආත්මානුභාවය මා කෙරෙහි ඇත. මක්නිසාද දිලිඳුන්ට සුබ අස්න දේශනා කරනු වස්. උන්වහන්සේ මාලේප කරසේක. ඔබගේ දුප්පත්කම බැරිකම අමාරු උන්වහන්සේ ආලේප කරනවා. ලොකු ආදරයකින් සුබ ආරංචියක් ඔබට තියෙන උන්වහන්සේගේ. රනාසරත් වල කුහකකම අතරින්දී මේ මෙයා නේද කියන තමුන්ගේ අතීතය ජේසු එයාලගේ ප්‍රශ්න කියන අද ඒ සුභාරංචිය ඉෂ්ට වෙලා තියෙන්නේ. එයාලට අද නෙමේ ප්‍රශ්නේ. එයාලා දැක්කේ අර සෙල්ලම් කරපු ගෙදර හිටිය ගමේ හිටිය එහෙම ගිය ජේසුව දැකලා ජුසේගේ පුතාන් කියන අතීතය දැකලා මගේ ප්‍රේමාන්තියනි අනාගතේ ඒගොල්ලන්ගේ ප්‍රශ්නේ උනේ අනාගතේ එයාලා බලාපොරොත්තු වෙන්නේ මෙසියස් කෙනෙක් රෝම අධිරාජ්‍යයෙන් ගලවන මෙසියස් කියන හෙට දවස එක්ක දඟලලා ඊයේ දවසයි හෙට දවසයි හිතේ තියාගෙන අද තියෙන සුන්දරත්වය නැති කරගෙන අද තියෙන උනාස් කියනවා අද මේ සුමාරංචි ඉෂ්ට වෙනවා. යාදර ප්‍රේමාන්තේනේ ඔබගේ දිලිදුකම බැරිකම හරි වචනේ පරිසමාර්ථයෙන් සල්ලි නෑ දැන් ඔබට කරගන්න දෙයක් නෑ. හැම තැනම දුර්වලයි දිලිඳුයි දුප්පත් හුස්ම ටික ගන්නත් බැරුව දුප්පත්. උනාස් කියනවා අද බලෑස්තිද මේක විශ්වාස කරන්න. අද මේ දේ ඉෂ්ට වෙනවා. ලෑස්තිද? උනාස් කියනවා බලන්න වහලුන්ට මිදීම. ඒ කියන්නේ ඊයේ වහල් වෙච්ච මගේ පොඩි කාලේ ඉඳන් වෙච්ච මහල් වෙච්ච තැන. ඒ කියන්නේ මම ඇප්පැහි වෙච්ච තැන, මම හිර වෙලා හිටිය තැන, මම බයකට වහල් වුණා, මම ලිංගිකත්වයකට වහල් වුණා, මම පුද්ගලයෙක්ට වහල් වුණා, මගේ ජීවිතයේ සිද්ධියට වහල් වුණා, මම ගිල්ට් එකක වහල් වුණා, මගේ ජීවිතේ මම බීමත්කමට වහල් වෙලා, සිගරට් එකට වහල් වෙලා කරගන්න දෙයක් නැහැ. ඒ වහල්කමට උන්වහන්සේ අද උත්තර දෙනවා කියලා විශ්වාසයි. නැත්නම් ඔබ ඊයේම දෙල්ලිලා ඉන්නේ. නැත්නම් හෙට ගැන
හෙට ගැන ඔබ ප්‍රශ්න ගොඩක නලංගුවක අස්ථාවර භාවයක හෙට ගැන ඔබ හිතන්නේ කොහොමද මම මේක හෙට ගැන හිතන්නේ ජේසුස් කතා කරනවා නෑ පුතේ අද මම ඔබගේ ජීවිතේ මේ දේ කරන්නේ අද මගේ ආදර බිමන්ති උන්වහන්සේ කියනවා වහලුන්ට මිදීමද අන්ධයන්ට පෙනීමද දෙන බව දන්වන්නටත් පීඩිතවන් මුදන්නටත් ස්වාමීන් වහන්සේගේ සුභාරංශය අද සුභාරංශයක් එකයි දකුණු පැත්තේ හොරා කතා කරලා කියන්නේ දකුණු පැත්තේ දොර හොරාට ජේසුස් කියන්නේ තව පොඩ්ඩකින් නෙමෙයි හෙට නෙමෙයි මං ගිහිල්ලා කාමරේ ලෑස්ති කරලා තාත්තත් එක්ක කතා කරලා වගේ පව් ටික ඔක්කොම ඒ ටික ඔක්කොම සෙටල් කරලා ඒවට වන්දි ගෙවලා මොනවා හරි කරලා මම කතා කරද්දී එන්න පුතේ කියනකන් ඉන්නේ නැහැ ජේසුස් කිව්වේ දකුණු පැත්තේ හොරාට අද ඔබ මා සමග පාරාදීසෙ සිටිනවා උන්වහන්සේ සකේවුස් කතා කළා කිව්වේ ගහෙන් බියට බහින්න අද මම ඔබගේ ගෙදර එනවා අද ඒ හෙට නෙමෙයි ඒ අනිද්දා නෙමෙයි ඊයේ නෙමෙයි අද මම ප්‍රමාන්තිනේ ඒක තමයි වැදගත් වෙන්නේ ඔබගේ ජීවිතේ මේ ගැඹුරු මුල ජේසු ඒ දේ කරන්නේ අදයි යකාට තමයි හෙට ගැන කතා කරන්නේ යකා තමයි ඊයේ වෙච්ච දේවල් ඇදලා ඔබගේ ඔළුව උල් කරන්නේ හෙට ගැන බයක් ගෙනල්ලා අස්ථාවරත්වයක් ගෙනන්නේ උන්වහන්සේ අල්ෆාව ඔමේගාව මගේ ප්‍රමාන්තිනේ උන්වහන්සේ ආරම්භය අවසානය ඒ නිසා ඔබ ගැන ඔබ නලංගු වෙන්න දෙයක් නැහැ ජේසු මේ තැන් අද ඔබගේ ජීවිතේ ක්‍රියා කරනවා ඒකට අවදි වෙන්න ඒක අවුරුදු කොච්චර ගාණක්ද ඔබට හෙට ගැන බලාපොරොත්තුවක් නැති තැන මේව අදාළ නැහැ ජේසු ඒ අද ඔබගේ ජීවිතේ ඉෂ්ට කරනවා මගේ මෙමන්තනේ මේගොල්ලෝ කොච්චර එතන හිටියද කියනවා නම් අවසානයේ කතා කරලා කියනවා 29 ඔව් වහ නැගිට උන්වහන්සේ නුවරින් පිටතට නිර්පා ප්‍රපාතයට හෙළනුවස් ඔවුන් නුවර ගොඩනගා තිබූ කන්ද අද්දරට ගෙන ගිය ඒත් උන්වහන්සේ ජනකාය මැදින් ගමන් කර නික්ම ගියසේක. ඒ කියන්නේ ජේසු දන්නවා ජේසුගේ අද ගැන. ඒ ජේසු මැරෙන මොහොත නෙමෙයි. ජේසු මැරෙන මොහොතක් තියෙනවා. ඒ නිසා ඊයේ වෙච්ච කතන්දර හෙට අදාළ නැහැ. ජේසු දන්නවා අද මගේ තාත්තා මාව බේරනවා. ඒ බේරන්නේ අරමුණක් එක්ක මට සුභාරංචියක් තියෙනවා අරගෙන යන්න. ඒ මරණ දවස වෙනකන් කාටත් මට අත තියන්න බෑ. මම ප්‍රමාන්තනේ අද එහෙම අදක් එනවා මම නැති වෙන. හැබැයි ඒ අද මම තාත්තත් එක්ක ගනුදෙනු කරන අදක්. ඒ නිසා ඔබගේ ජීවිතේ පස්සට අදින්න ඔබගේ හිස්ටරි එක. ඔබගේ අතීතය, සිද්ධි, මතකයන් මේවා කඹුර කියන හාබරින් රජ් මේවා ඇවිල්ලා ඇවිදින කෞතුකාගාර වගේ සිද්ධි ඉඳන්ම මතක තියාගෙන අරක මේ කියපු වචනේ බෝම්බේ මේ පුපුරු සිද්ධිය මේ ඔක්කොම මතකේ තියාගෙන නන්නත්තර වෙලා ඊට පස්සේ අපි ඇන්සයිටි ඩිසෝඩර් එකකට යනවා හෙට අනිත් අම්මෝ ඊට පස්සේ මොකද කරන්නේ මේ සල්ලි ටික ඉවරනම අයියෝ මොනවද කරන්නේ අයියෝ මෙච්චර මෙහෙම කොච්චර කාලයක් ලොක්ඩවුන් කවද ඉවර වෙයිද ඊට පස්සේ කොරෝනා කොයි කාලෙ ඉවර වෙයිද හෙට ගැන ඔල්ලුව කඩාගෙන කල්පනා කරනවා. අද අතපසු වෙනවා. ජේසු ජීවත් වුණේ අද භෝජනය. එදිනදා භෝජනය. දවසට අවශ්‍ය මන්නා උන්වහන්සේ දවසදී දෙනවා. උදේ පාන්දරේ මන්නාව දෙනවා. දවස දිනපතා කුරුසේ අරගෙන යන්න. කුරුසයක් තියෙනවා. අද ඔබට ගනුදෙනු කරන තැනක් තියෙනවා. ඒකයි උන්වහන්සේ කියන්නේ බලන්න අහසේ කුරුල්ලෝ දිහා උන්වහන්සේ මතයතුමාගේ 6 වෙනි පරිච්ඡේදයේ වචන කතා කරලා කියනවා හරිම ලස්සනයි ඒක මට අමතක කරන්න බෑ නොගෙන ඉන්න බෑ මතයතුමාගේ 6 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරලා කියනවා බලන්න මගේ ප්‍රමාන්තේනි මේවා ගැන ඒ නිසා උන්වහන්සේ 32 වෙනි වගන්තිය විජාතින් සමවිතම සොයන්නෙත් මේවා ඔබට ඕනෑ බව ඔබගේ ස්වර්ගික පියාණන් වහන්සේ දන්නාසේක එහෙත් පළමු කොට උන්වහන්සේගේ රාජ්‍යයද ධර්මිෂ්ඨකම ගැන සොයන්න එවිට මේ සියල්ල ඔබට ලැබේ හෙට දවස ගැන කරදර නොවන්න. හෙට දවසේ කරදර හෙට දවසට සෑහේ. එක දවසක කරදරවලට තව කරදර එකතු නොකරන්න. කොච්චර ලස්සනයිද ආදරය. ඒ නිසා අපිමයි අපේ ජීවිතය අවුල් කරගන්නේ. පටලගන්නේ. හෙට අයියෝ තාම බඳින්න කෙනෙක් නැහැ. තාම බැඳ ගන්නත් නැහැ. අයියෝ කොහොමද මේක කරන්නේ? කවද මේක කරන්නේ? අපරාධේ මේ වෙලාවේ ජේසු ඔබට කතා කරන නිදහස. ජේසු ඔබ ඊයේ අමතක කරලා ඊයට බාර දීලා හෙටට බාර දීලා මේ මොහොතට ආව ගමන්ම ඔබගේ අන්ධකම යනවා.
ඔබ ජේසුව දකිනවා. ඔබ සිද්ධිය දකිනවා. සිද්ධිය දකින්නේ වෙන වෙන ආටෝප නෙමෙයි. ඔබගේ වහල්කම යනවා. ඔබ නිදහස් වෙනවා. ඔබ පීඩිත කමින් ඔබ මිදෙනවා. මගේ ප්‍රමාන්තනේ ජේසුව ඔබට දකින්න පටන් ගන්නවා. එනිසා ජේසු අද දවසේ ජීවත් වුණා. ඒ සිද්ධිය අස්සෙන් එයාලගේ අත්වලින් බේරිලා ජේසු නිදහස් වෙලා ආවා. එයාලට මරන්න බෑ. අද අයිති ස්වාමින් වහන්සේටයි. ඔබගේ ජීවිතේ මේ මොහොත අයිති ස්වාමින් වහන්සේටයි. උන්වහන්සේ ඔබට චූටි දැනුමක් දීලා තියෙනවා. ධර්මෝපදේශකයාගේ පොතේ උන්වහන්සේ දයාබරව මතක් කරනවා අපිට. උන්වහන්සේ එක්ලියසියාස්ටිකස් ධර්මෝපදේශකයාගේ පොතේ 3 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කතා කරලා කියනවා. 10 වෙනි වගන්තිය දෙවියන් වහන්සේ මනුෂ්‍ය වර්ගය අපිට ඇති කාර්යය මම දනිමි. උන්වහන්සේ සියලු දේම ඒ කාලයට සුදුසු ලෙස සකසා තිබේ. උන්වහන්සේ අතීතය හා අනාගතය පිළිබඳ හැඟීම් මිනිසුන්ගේ සිත්හි තබා ඇත. එසේ වුවත් දෙවියන් වහන්සේ මුල්ල සිට අග දක්වා කළ කාරණා දැනගන්නට මනුෂ්‍යයට බැරිය. එබැවින් ජීවිත කාලයේදී ප්‍රීති වී හරි දේ කිරීමට වඩා හොඳ දෙයක් ඔවුන්ට නැති බව මම තේරුම් ගනිමි. එනිසා ලොකු දේවල් ගැන දඟලන්නේ නැතුව මේ වෙලාවේ ජේසුව අයිති කරගෙන නිදහස් වෙන්න. ඔබ උන්වහන්සේගෙන් පිරෙන්න. ගමට අගේ ඇතත් නැතත් නොනැවතී යන ගමනක සුන්දරත්වය අයිති කරගෙන ගමන යන්න උන්වහන්සේ ඔබට අද ආරාධනා කරනවා.